හරි අපිට කතා කරන්න තියෙන්නේ නම් කෙටි කාලයේ දිගු කාලයේ නිෂ්පාදන ආයතනයක ඒ කාලවකවානු වල පිරිවැය හැසිරෙන ආකාරය. එතකොට පුතේ හොඳට මතක තියාගන්න අපි මේ කතා කරන්න යන්නේ හොඳට මතක තියාගන්න කෙටි කාලයේ දිගු කාලයේ කියලා අපි වෙන් කරලා හඳුනාගත්ත නිෂ්පාදන ක්‍රියාවලියම තමයි ඒ ක්‍රියාවලිය ඇතුලේ තියෙන සාධකයන් එකක් අලුත් වෙනවා. මොකක් විදියටද? පිරිවැයක් එකතු වෙනවා. ඔන්න බලන්න වෙන දේ. මේ තාම කට්ටිය ඇඩ්ඩෙනවා. හරි? මෙන්න මේව ගන්නවා. ඔයා දන්නවා නිෂ්පාදන සිතය. LK. හරි? Q සමානයි F LK. හරි? එතකොට මෙන්න මේ නිෂ්පාදන සිතේම තමයි පුතේ මොකද මතක තියාගන්න මේ නිෂ්පාදන සිතේම තමයි අපි බෙදාගත්තේ කොයි විදිහටද කෙටි කාලය හා දිගු කාලය විදිහට කෙටි කාලයයි දිගු කාලයයි විදිහට ඒ කොහොමද බෙදාගත්තේ මෙන්න මේ නිෂ්පාදන සිතේ පවතින සාධකයන් වල වෙනස් වීම අනුව තමයි අපි කෙටි කාලය හා දිගු කාලය බෙදාගන්නේ. එහෙනම් අපි කෙටි කාලීන නිෂ්පාදන සිතය හඳුනාගත්තා. එක් සාධකයක් පමණක් වෙනස් වන අතර එක් සාධකයක් ස්ථාවර පවතින කාලය කෙටි කාලය. එහෙනම් මෙන්න මේ කෙටි කාලයේදී එක සාධකයක් ස්ථාවරයි එක සාධකයක් විචල්‍යයි. එන උගන මතක තියාගන්න. මෙන්න මේ පදය අල්ලගන්න. එකක් තියෙනවා ස්ථාවර. එකක් තියෙනවා විචල්‍ය. දිගු කාලයට එනකොට මෙන්න මේ නිෂ්පාදන සිතේ පවතින සියලු විචල්‍යයන් නැත්නම් සියලු සාධකයන් මොනවා වෙනවද? වෙනස් වෙනවා. එහෙනම් තියෙන්නේ මොන සාධක විතරද? විචල්‍ය සාධක විතරයි. එහෙනම් පුතා අද අපේ කොටස තමයි මෙන්න මේ කොටස. මෙන්න මේ කෙටි කාලේ විචල්‍ය හා ස්ථාවර සාධක පවතින කාලය තුල පිරිවැයේ හැසිරීම. එහෙනම් පුතේ පිරිවැය හැසිරෙන්නේ ආකාර දෙකකින්. කොහොමද ආකාර දෙක? මෙන්න මේ වගේ විචල්‍ය සාධක වෙනස් වෙනකොට ඇති වෙනවා මොන පිරිවැයක්ද? විචල්‍ය පිරිවැය. ස්ථාවර සාධකත් එක්ක ඇති වෙනවා ස්ථාවර පිරිවැය. හරි? එහෙනම් උඩට මතක තියාගන්න කෙටි කාලයේදී විචල්‍ය සාධක හා ස්ථාවර සාධක කියලා සාධක වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම තමයි කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයේ විචල්‍ය පිරිවැය හා ස්ථාවර පිරිවැය කියලා පිරිවැය වර්ග දෙකකුත් තියෙනවා. හරි? ඒ වගේම තමයි දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින සියලුම සාධකයන් මොන සාධකයන්ද? විචල්‍ය සාධකයන්. එහෙනම් පුතේ පවතින මොන පිරිවැය විතරද? විචල්‍ය පිරිවැය පමණයි. හරි. එහෙනම් ඔයාලට පැහැදිලි මේ පිරිවැය එන්නේ මොකක් එක්ක සම්බන්ධ තැනින්ද? නිෂ්පාදන සිතය කියන කොටසින්. එහෙනම් පුතා නිෂ්පාදන සිතය කියන එක උත්තර මතක තියාගන්න. Q සමානයි FLK කියන සාධක මත තමයි කාලය බෙදාගත්තේ පිරිවැය බෙදෙන්නේ. හරි? කාලය බෙදාගන්නේ සාධක වෙනස් කරන කාලවකවානු අනුව ඒ විදිහටම බෙදෙනවා මොකද්ද? පිරිවැය. හරිද? අන්න ඒ පිරිවැය හැසිරීම කතා කරද්දී අපි ගන්නවා පුතේ නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් ව්‍යුත්පන්න වෙනවා කියන්නේ. ඔව්නේ ව්‍යුත්පන්න වෙනවා කියන්නේ මොකටද? ගොඩ නැගෙනවා, පෙන්눔 කරනවා, ඇති වෙනවා. නිෂ්පාදන සිතෙන් තමයි ඇති උනේ මොනවද? පිරිවැය. බලන්න ඔයාලට දීලා තියෙන ටියුට් එකේ කියනවා මෙන්න මෙහෙම. නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන ක්‍රියාවලියෙන් ව්‍යුත්පන්න වන සංසිද්ධියකි. ඇතිවන සංසිද්ධියකි. පුතේ පිරිවැය ඇති වෙලා නිෂ්පාදන සිතේ ඇති වෙන්නේ නැහැ.
නිෂ්පාදන සිතයක් තියෙන නිසා ඇති වෙනව මොනවද? පිරිවැය. එහෙනම් ඒ තමයි ව්‍යුත්පන්න වෙනවා කියන්නේ. මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලිය ස්වරූප දෙකක් හා සම්බන්ධයෙන් නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්නවා. අපි කෙටි කාලීන නිෂ්පාදන කාලය තුල නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය තුල තියෙන මොන පිරිවැයක්ද? කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය. දිගු කාලීන නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින මොන පිරිවැයක්ද? දිගු කාලීන නිෂ්පාදන පිරිවැය. පුතේ ලියා ගන්න එක කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය දෙක දිගු කාලීන නිෂ්පාදන පිරිවැය. හරි කාල දෙකක් තියෙනවා. එහෙනම් ඒ කාල දෙකට අනුරූපව නැත්නම් ඒ කාල දෙක තුලින් ඇති වෙනවා මොකද්ද? පුතේ අපි කතා කරන්නේ 4 වෙනි පාඩම නැත්නම් 11 වෙනි ටියුට් එක. ඔව් 11 වෙනි ටියුට් එකේ 19 වෙනි පිටුවේ. ඒ 19 වෙනි පිටුවේදී අපි කතා කරන්නේ පිරිවැයක් සම්බන්ධයෙන් කාලයත් එක්ක අපි පිරිවැය බෙදා ගන්නවා කොටස් දෙකකට. පුතේ ඔයගේ දීලා තියෙන ටියුට් එකේ තියෙන එක හදාගන්න. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය නෙමෙයි එන්න ඕනේ කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය කියලා. ටියුට් එකේ හදාගන්න මාතෘකාව තියෙන තැන 19 වෙනි පිටුවේ කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය කියලා. එහෙනම් අපි අපේ මේ සිතෙන් අපි කඩාගත්තා මොකද්ද? විචල්්‍ය පිරිවැය හා ස්ථාවර පිරිවැය පවතින කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය. මෙන්න මේ දිගු කාලයෙන් අපි හදාගත්තා විචල්්‍ය පිරිවැය පමණක් පවතින දිගු කාලීන නිෂ්පාදන පිරිවැය. එහෙනම් මතක තියාගන්න පුතේ පිරිවැය කියන දේ ඇති වෙන්නේ මොකෙන්ද? නිෂ්පාදන සිතේ. එහෙම නැත්නම් නිෂ්පාදනය කිරීම. ඔන්න ඕක හොඳට තේරුම් ගත්තොත් ඔයාලට ඉතුරු ටික ඔක්කොම කරන් යන්න පුළුවන්. මොකද පුතේ? මොකද මේ කියන්නේ? මෙන්න මේ දෙන්න එකතු වීමෙන් කෙටි කාලේ නිෂ්පාදන පිරිවැය ඇති වෙනවා. මේක එකතු වෙන්න දෙයක් නෑ. පවතින එක පිරිවැයක් පමණයි. මේ ටික තමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. හරි? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ලියා ගන්න මෙන්න මෙහෙම. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය නෙමෙයි. කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය ලියන්න මෙහෙම. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් පිරිවැයස කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් ඇතිවන කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය ඇතිවන කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය ප්‍රධාන පිරිවැය වර්ග දෙකකින් සමන්විත වේ. ප්‍රධාන පිරිවැය වර්ග දෙකකින් සමන්විත වේ. මොනවද මේ පිරිවැය වර්ග දෙක? පළවෙනි එක තියෙනවා පුතේ TFC total fixed cost කියන එක. එහෙනම් ඔයා මතක තියාගන්න ඒ TFC කියන්නේ මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය. TFC කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. දෙක ලියන්න TVC total variable cost කියන එක
මුළු විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය එහෙනම් අපි ඉස්සරහට ආයෙ කතා කරද්දී TVC කියලා තිබ්බොත් ඒ කියන්නේ මොකද්ද මුළු විචල්්‍ය පිරිවැය TFC කියලා තිබ්බොත් ඒ කියන්නේ මොකද්ද මුළු ස්ථාවර පිරිවැය පුතේ මතක තියාගන්න මෙන්න මේ පිරිවැය දෙක එකතු වීමෙන් කෙටි කාලේ මොන පිරිවැයද මුළු පිරිවැය හැදෙනවා මොන පිරිවැයද හැදෙන්නේ මුළු පිරිවැය අපි ඒකට කියනවා total cost TC කියලා එහෙනම් මට කියන්න කෙටි කාලයේ පිරිවැය වර්ග කීයක් තියෙනවද තුනක් තියෙනවා මොනවද තුන මුළු විචල්්‍ය පිරිවැය තියෙනවා මුළු ස්ථාවර පිරිවැය තියෙනවා ඒ දෙන්න එකතු වීමෙන් හැදෙන මුළු පිරිවැය තියෙනවා ලියන්න එහෙනම් පුතා මෙම පිරිවැය දෙකෙහි එකතුවෙන් කෙටි කාලයේ මුළු පිරිවැය ලැබේ එහෙනම් ලියන්න කොටුව ඇතුලේ මුළු පිරිවැය සමානයි 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 මුළු ස්ථාවර පිරිවැය ධන මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය එහෙනම් ඔයාගෙන් ඇහුවොත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක කෙටි ප්‍රශ්නයක් කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය තුල අන්තර්ගත ප්‍රධාන පිරිවැය වර්ග දෙක වන්නේ ප්‍රධාන පිරිවැය වර්ග දෙක තමයි විචල්්‍ය පිරිවැයයි ස්ථාවර පිරිවැයයි ඒ දෙන්න එකතු වීමෙන් හැදෙනවා කවුද මුළු පිරිවැය හරි මේ දෙන්න නිසා තමයි මේ මුළු පිරිවැය හැදෙන්නේ එහෙනම් පුතේ දැනට ඔයා මතක තියාගන්න දිගු කාලේ කතා කරනකම් දිගු කාලයේ මුළු පිරිවැය සමානයි මොකටද මුළු විචල්්‍ය පිරිවැයට මොකද එකතු වෙන්න එකක් නෑ ඒකේ සියලු සාධකයන් වෙනස් වෙන නිසා විචල්්‍ය සාධක තියෙනවා විචල්්‍ය සාධක තියෙන නිසා විචල්්‍ය පිරිවැය තියෙනවා තව එකක් එකතු වෙන්න නෑ එහෙනම් විචල්්‍ය පිරිවැය සමානයි මුළු පිරිවැය ඔන්න ඕක දැනට මතක තියාගන්න දිගු කාලය ගැන දැන් අපි ඉස්සරලා යන්නේ කෙටි කාලේ එහා පැත්තට යම් පිටු අංක 20ට මෙන්න මේ දැන් පුතේ මේක මම ගන්නවා උඩට නැත්තම් ආට පේන්නේ නැති නිසා හරි ඕක තමයි සංසිද්ධිය ඔන්න නිෂ්පාදන සිතෙන් තමයි ඇති වෙන්නේ මොකද්ද අපි කතා කරන්න යන මේ පිරිවැය දැන් අය මුළු විචල්්‍ය පිරිවැය තියෙනවනේ අපි ඒ වගේම මුළු ස්ථාවර පිරිවැය තියෙනවනේ අපි හරි ඔන්න ප්‍රධාන පිරිවැයන් දෙක අපි ගාව තියෙනවනේ මෙන්න මෙයාගෙන් ඇති වෙනවා පුතේ තව පිරිවැයක් මෙන්න මෙයාගෙන් ඇති වෙනවා තව පිරිවැයක් ඒ තමයි අපි කිව්වොත් මෙහෙම එක ඒකකයක පිරිවැය එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද सामान्य विचल्य पिरिवැය එක පිරිවැය එහෙම නැත්නම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයක් නිර්මාණය වෙනවා මොකෙන්ද මුළු පිරිවැය මුළු ස්ථාවර පිරිවැයෙන් ඒ වගේම නිර්මාණය වෙනවා මොකද්ද සාමාන්‍ය ස්ථාවර පිරිවැය හරිනේ එහෙනම් මේ දෙන්න එකතු වෙලා හැදෙන මුළු පිරිවැය තියෙනවනේ හරිනේ මේ දෙන්න එකතු වීමෙන් මුළු පිරිවැය හැදුනේ මෙන්න මේ මුළු පිරිවැයනුත් පුතේ ඇති වෙනවා කවුද සාමාන්‍ය මුළු පිරිවැය සාධිද එහෙනම් පිරිවැය කෙටි කාලේ දැන් පුතේ ප්‍රධාන දෙකයි තිබ්බේ
දැන් කීයක් තියෙනවද පිරිවැය වර්ග? TVC තියෙනවා, TFC තියෙනවා, TC තියෙනවා. දැනට 3යි. ප්‍රධාන 3යි. ඔන්න තව තියෙනවා පිරිවැය. අය මොකද්ද තියෙන්නේ? සාමාන්‍ය AVC average variable cost සාමාන්‍ය AFC average fixed cost එක සාමාන්‍ය ස්ථාවර පිරිවැය TC ATC සාමාන්‍ය මුළු පිරිවැය පුතේ මේකටම තව නමක් කියනවා AC කියලා මේ වෙලාවේ AC දාලා තියෙනවනම් ඕෆ් කරගන්න සීතල ඇති හරි එහෙනම් පිරිවැය වර්ග කීයක් තියෙනවද 1 2 3 4 5 6 හැදෙන තැන් ගන්න ඕනේද ඒ වගේම මෙන්න මේ මුළු පිරිවැය සම්බන්ධයෙන් තව එක පිරිවැයක් ඇති වෙනවා පුතේ ඒක අපි වෙනම කතා කරනවා ඒ තමයි ආන්තික පිරිවැය ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මොන පිරිවැය කියලාද MC කියලා marginal cost කියලා MC කියලා එහෙනම් අපි කෙටි කාලේ පිරිවැය වර්ග කීයක් ඉගෙන ගන්නවද 7ක් ඉගෙන ගන්නවා විචල්්‍ය මුළු පිරිවැය මුළු ස්ථාවර පිරිවැය මුළු පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය හා ආන්තික පිරිවැය පිරිවැය සම්බන්ධ වෙන්නේ මොකක්ද එක්කද මෙන්න මේ මුළු පිරිවැයත් එක්ක අපි ඒක අවසානයට කතා කරමු ලියා ගන්න පුතා 20 AFC දන්නා කවුද AFC කියන්නේ सामान्य स्थावर पिरिवැය सामान्य स्थावर पिरिवැය AVC सामान्य विचल्य पिरिवැය सामान्य विचल्य पिरिवැය ඊළඟට AC सामान्य මුළු පිරිවැය सामान्य මුළු පිරිවැය අවසාන එක ආන්තික පිරිවැය MC පුතේ මේවා දකින්නකොට TC AC AFC TFC කියලා දකින්නකොට MC දකින්නකොට AC එහෙම නැත්නම් ATC දකින්නකොට ඔයා මේ වගේ සිංහල පද මතක් වෙන්න ඕන ඔයාට වෙන පද මතක් වෙලා හරියන්නේ මේ වගේ පද මතක් වෙන්න ඕන එහෙනම් මෙන්න මේ පදත් එක්ක තමයි පුතේ අපි ඉස්සරහට යන්නේ මෙන්න මේ පිරිවැය වර්ග 7 අපි එකිනෙක වෙනම කතා කරනවා ඔයාට එනම් පැහැදිලි මුළු විචල්්‍ය පිරිවැය හැදෙන්නේ කොහොමද කෙටි කාලේ විචල්්‍ය සාධක පවතින නිසා මුළු ස්ථාවර පිරිවැය ඇති වෙන්නේ ඇයි කෙටි කාලේ මුළු ස්ථාවර සාධක පවතින නිසා එහෙනම් सामान्य विचल्य पिरिवැය ඇති වෙන්නේ ඇයි මුළු පිරිවැයක් තියෙන නිසා සාමාන්‍ය කියන්නේ පුතේ එක ඒකක පිරිවැය කියන්නේ सामान्य स्थावर පිරිවැය කියන්නේ එක ඒකක ස්ථාවර පිරිවැය මුළු පිරිවැය කියන්නේ සමස්තය सामान्य කියන්නේ එක ඒකක මුළු පිරිවැය ආන්තික පිරිවැය කියන්නේ පුතේ අලුතින් නිෂ්පාදනයේට එක ඒකකයක් එකතු වෙනකොට පිරිවැයට එකතු වෙන විදිහ ඒක අපි මේ වෙලාවට කතා කරමු. අපි මෙන්න මේ 7 ඉක්මනට කතා කරගෙන යමු.
පළවෙනි එක තියෙනවා මම මේක මකනවා පළවෙනි එක තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැය කියලා. පළවෙනි එක තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැය කියලා. මොකද්ද මුළු ස්ථාවර පිරිවැය කියන්නේ? ඔයා දන්නවා කෙටි කාලේ යම් සාධකයක් තියෙනවා වෙනස් කරන්නේ නැතුව පවත්වාගෙන යන්න. මොකක්ද ඒ සාධකය? ප්‍රාග්ධනය. K කියන සාධකය එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියන සාධකය නොවෙනස්ව කෙටි කාලේ පවත්වාගෙන යනවා. එහෙනම් පිරිවැය ස්ථාවරයි. පිරිවැය 10000ක් කියනනම් කෙටි කාලේ ඉවර වෙනකම් යන්නේ කීයද? 10000ම තමයි. එහෙනම් ස්ථාවර පිරිවැය කියන්නේ පුතේ ස්ථාවරව දරන නිෂ්පාදන නිමැවුමත් සමග නොවෙනස් වන පිරිවැය තමයි ස්ථාවර පිරිවැය. මුලින් දරනවන ලක්ෂයක් කෙටි කාලය අවසන් වෙනකන් ඒ කියන්නේ ප්‍රාග්ධනය වෙනස් කරනකම්ම පිරිවැය තියෙන්නේ කීයද? ලක්ෂ විතරයි. 1,01,000ක් වෙන්නෙත් නෑ 99,999 වෙන්නෙත් නෑ. ලියා ගන්න යටින් මුළු ස්ථාවර පිරිවැය ආයතනයක් විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වෙන පෑනකින් ලියන්න නැත්නම් ලියලා යටින් ඉරි ගන්න ස්ථාවර සාධකවල ආවස්තික පිරිවැය ඇලයිරක් ආර්ථික පිරිවැය ස්ථාවර පිරිවැය නමින් හැඳින්වේ. යටින් ඉරිගා ගත්තා පුතේ ස්ථාවර පිරිවැය කියන්නේ මොනවද එහෙනම්? ස්ථාවර සාධක සඳහා දරන පිරිවැය. බලන්න ඔයා කියව ගන්න නෝට් එක. මුළු ස්ථාවර පිරිවැය නිමැවුම් සමග වෙනස් නොවේ. හයිලයිට් කරගන්න. නිමැවුම 1 2 3 4 5 විදියට වැඩි වෙද්දී පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම අපි කිව්වේ 10000 නම් 10000ම තමයි. ඒකක එකක් හැදුවත් 10යි. ඒකක ලක්ෂයක් හැදුවත් ස්ථාවර පිරිවැය 10000යි. හරි? ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය ලියාගත්ත අය ඔය මගින් අතර වෙච්ච අය නෝට් එකේ මෙන්න මෙහෙම ලියා ගන්න. අනිත් අය ලියන්න එපා. ආයතනයක් විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ස්ථාවර සාධකවල ආවස්තික පිරිවැය ඇලයිරක් ආර්ථික පිරිවැය තමයි අපි කිව්වේ මොකක් කියලාද? ස්ථාවර පිරිවැය කියලා. ඊට පස්සේ කිව්වා යටින් ඉරි ගහ ගන්න කියලා මෙන්න මේ කොටසට. මොකද්ද මේ කොටස? මුළු ස්ථාවර පිරිවැය නිමැවුම සමග වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න එනම් නිමැවුම් මට්ටම සමග මුළු ස්ථාවර පිරිවැය කිසිදු සම්බන්ධයක් පෙන්වන්නේ නැහැ. වෙන වෙන සම්බන්ධකම් තියෙයි. හැබැයි මුළු ස්ථාවර පිරිවැය නිමැවුමත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඔයයි මායි අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන්නේ නෑම තමයි. හරි? නිමැවුම එක්ක සම්බන්ධ නැහැ. තව ඒවත් එක්ක සම්බන්ධ තියෙයි. මොන ක්‍රමයෙන් හරි මේ දෙකේ ක්‍රම වලට සම්බන්ධකම් ඇති වෙනවා. ඒ සම්බන්ධකම් ගැන දැන් කියන්න ඕනේ නැහැ. මේ වෙලාව හොඳ වෙලාවක් නෙමෙයි ඒවා කියන්නේ. ඒ නිසා ඒක ගැන කියන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න නිමැවුම වෙනස් වෙද්දී ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ වගේම නිමැවුමත් එක්ක ස්ථාවර පිරිවැය කිසිම සම්බන්ධයක් පෙන්වන්නේ නැහැ. නිමැවුම ශූන්‍ය අගයක් ගනු ලැබුවද හැදුවේ නැතත් මොකද්ද කියන්නේ? ස්ථාවර පිරිවැය අවශ්‍යයෙන්ම දැරීමට ආයතනයට සිදුවේ. උතේ හැදුවත් නැතත් නිමැවුමක් බිහි වුණත් නැතත්
නිෂ්පාදනය සිදු කළත් නැතත් අනිවාර්යෙන් ස්ථාවර පිරිවැය දරන්න වෙනවා. අපි හිතමු කර්මාන්තශාලාවක් හදන්න ඉඩම ගත්තා, ගොඩනැගිල්ල හැදුවා, නිෂ්පාදනය කරේ නැහැ. එහෙනම් ගොඩනැගිල්ල වෙනුවෙන්, ඉඩම වෙනුවෙන් තව විදුලිය ගන්න, ජලය ගන්න ස්ථාවර පිරිවැයක් දරලා තියෙනවා නම් ඔයා ඒකක හැදුවේ නැහැ කියලා බිල් නොගෙවා ඉන්න බෑ. එනතයි අපි ඒක ආයතනයේ නිෂ්පාදනය කළේ නැහැ කියලා බිල්ඩින් එකට ගියපු විදම ගෙවන්න නැතුව ඉන්න බෑ. අනිවාර්යෙන් ඒක ගෙවන්න වෙනවා. හැදුවත් නැතත් නිෂ්පාදනය කළත් නැතත් දැරීමට සිදුවන පිරිවැයට අපි කියනවා මොකක් කියලාද? ස්ථාවර පිරිවැය කියලා. යටින් ඉරි ගහ ගන්න නිවැයුම ශූන්‍යයක් ගන්නු ලැබුවද ස්ථාවර පිරිවැයක් අවශ්‍යයෙන්ම දැරීම. ඒ නිසා පුතේ මතක තියාගන්න කෙටි කාලේ විචල්්‍ය සාධකයේ L වෙනස් කරොත් නිෂ්පාදනය කරොත් ඇති වෙන්නේ. නිෂ්පාදනය කරොත් ඇති වෙන්නේ. හැබැයි කේ අතාරින්න බෑ පුතේ. කියනවා කෙටි කාලයේදී මුළු ස්ථාවර පිරිවැය ආයතනයකට නොයලක්විය හැකි පිරිවැයක්. ඒක දරන්නම වෙනවා. එහෙම දරන්න නැතුව ඉන්න විදියක් නැහැ. බිල්ඩින් හදන්න නැතුව බිල්ඩින් කඩයක් දාන්න ගියත් රෙන්ට් එක හරි ගෙවන්න වෙනවා. අපි මේ මාසේ බිල්ඩින් එක ගත්තා නම් කුලියට ව්‍යාපාරය දාන්නේ ලබන මාසේ. උනාට අපි ලබන මාසේ දා කුලිය දෙන්නම් කිව්වට හරියන්නේ නැහැ. මේ මාසේ කුලියක් දෙන්න වෙනවා. එහෙනම් මේක දරන්නම සිද්ධ වෙනවා. කොයි කාලෙද? කෙටි කාලෙ. බලන්න උදාහරණ දීලා තියෙනවා ඔයා. ස්ථාවර පිරිවැයට අයත් දේවල්. ක්‍රමශය ගාස්තු, දේපල, රක්ෂණ වාරික, බලපත්‍ර ගාස්තු, ප්‍රාග්ධනය සඳහා පොලී ගෙවීම්, කොන්ත්‍රාත් පදනවලට බදවාගත් කළමනාකරුවන් අධ්‍යක්ෂරුන්ගේ වැටුප්, ප්‍රාමාණික ලාභ. මේ ප්‍රාමාණික ලාභ ඔබ ගිය සතියේ ඉගෙන ගත්තා. අවම වශයෙන් ලබන්න තිබ්බ ආදායම. ශ්‍රමේ නම් අවම වශයෙන් ලැබීමට තිබ්බ වැටුප තමයි ප්‍රාමාණික ලාභ. ඒකවත් ගෙවන්න වෙනවා. දැන් කොරෝනා කාලේ මේ කොරෝනා දවස්වල පෞද්ගලික අංශයේ නිෂ්පාදන ආයතන නැවැත්තුවා. රජය මොකද කිව්වේ? 14500ක් හෝ අවම වැටුප ගෙවන්න කියලා. අවම වැටුප කියන්නේ මොකද්ද පුතේ? ප්‍රාමාණික ලාභය. ඒකවත් ගෙවන්න කියලා කිව්වා. අන්න එන ප්‍රාමාණික ලාභයවත් ලැබෙනවා නම් සේවකෙක් නිෂ්පාදන ආයතනයේ ඉන්නවා. ඌ වැඩ කරන්නේ නැහැ පුතේ. වැඩ කරේ නැති වුණත් ප්‍රාමාණික ලාභය ගෙවුවා කියන්නේ ආයතන විස්තර පිළිවෙලක් නිකම්ම ඉහිවා. යටින් කියනවා මේව මුළු ස්ථාවර පිරිවැය නිමෙවුම් ප්‍රමාණය සමග සම්බන්ධතාවයක් නොදක්වන බැවින් එය සෑම නිමෙවුම් මට්ටමකම කොහොමද තියෙන්නේ? ස්ථාවරයි. යටින් ඉරි ගහ ගන්න. සෑම නිමෙවුම් මට්ටමකම ස්ථාවර අගයක් ගනි. සෑම නිමෙවුම් මට්ටමකම ස්ථාවර අගයක් ගනි. මේ නිසාම මුළු ස්ථාවර පිරිවැය වක්‍රය තිරස් අතට සරල රේඛාවක්සේ ගමන් කරයි. පුතේ ඔයාට දීලා තියෙනවා ප්‍රස්ථාරය ඇඳගන්න. හරිනේ? ඔයාලට ප්‍රස්ථාරය ඇඳගන්න පුළුවන්. ඔයාට දීලා තියෙනවා ප්‍රස්ථාරේ. ඇඳලම කතා කරමු. දාගන්න මේ පැත්තට PFC මුළු ස්ථාවර පිරිවැය. මේ පැත්තට දාගන්න නිමැවුම Q කියලා. නිමැවුම හැදුවත් නැතත් බිඳුවේදී උනත් ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා. මෙන්න බලන්න තිරස් අක්ෂයට සමාන්තරව අන්න පුතේ යනවා මොකද්ද? PFC වක්‍රය. මෙන්න මේ පිරිවැය නිමැවුම බිඳුවේදී උනත් දරන්න වෙනවා. නිමැවුම 100යි 200යි 300යි විදියට වැඩි වුණත් ස්ථාවර පිරිවැය අපි හිතමු 10000 නම් 10000යි විදියටම තියෙනවා. හැබැයි පුතේ නිමෙවුම බිඳුවේදී ඒ 10000 දරන්න වෙනවා. මේක ඔයා 10000ක් ඇදුවත් කීයද දරන්න වෙන්නේ? 10000ක් දරන්න වෙනවා. එහෙනම් ස්ථාවර පිරිවැය වක්‍රය කොහොමද තියෙන්නේ? තිරස් අතට සරල රේඛාවක්සේ පිහිටන. අද ගන්න වක්‍රය.
ඇඳ ගන්න වක්‍රේ. මුළු ස්ථාවර පිරිවැය මේ පැත්තේ, නිමැවුම මේ පැත්තේ. නිමැවුම් බිඳුවේදී පටන් ගන්න පුතේ TFC වක්‍රයේ පැත්තෙන් සරල රේඛාවක්සේ ගහන්න තිරස් අත. හරි මෙන්න මේ ප්‍රස්ථාරය හොඳට මතක තියාගන්න අපිට ඉස්සරහදී මෙයා අවුලක් නැහැ මෙයා ලොකු සම්බන්ධකමක් නැහැ නිමැවුම එක්ක ඒ වුණත් අපේ බහුවර්ණ වලට මෙයාව හිට වෙන්න පුළුවන් ඊළඟට යනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගැන කතා කරන්න. එතකොට පිරිවැය ස්ථාවර පිරිවැය ඉවරයි. ස්ථාවර පිරිවැය ඉවරයි. ඇඳ ගන්නකො පුතේ ඔක ඉමීට ඇඳගෙන යන් අපි සාමාන්‍ය ස්ථාවර පිරිවැයට AFC ගැන කතා කරන්නේ. හරි මම ඔයාලට සරලව කිව්වා සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ එක ඒකකයක හරි එක ඒකකයක ස්ථාවර පිරිවැය කියලා. මොකක් කියලාද කිව්වේ? එක ඒකකයක පිරිවැය කියලා. එහෙනම් ඔයා මතක තියාගන්න ඔයා ගාව තියෙනවා ඒකක 100ක් මුළු ස්ථාවර පිරිවැය ගින් තියෙනවා 10000ක්. එහෙනම් ඒකක 100ක් හැදුවොත් ඒකකයක් වෙනුවෙන් කීයක් පිරිවැය දරලා තියෙනවද? ඒකකයක් වෙනුවෙන් ස්ථාවර පිරිවැය කීයක් ගින් තියෙනවද? 100ක් ගින් තියෙනවා. ඔයා ගාව ගින් තියෙන ස්ථාවර පිරිවැය 10000යි. ඔයා හදනවා ඒකක 200ක්. බලන්න ඒකකයක් වෙනුවෙන් කීයක් ගින් තියෙනවද? කීයද ගියේ? ඒකකයක් වෙනුවෙන් රුපියල් 50යි. ඔයා ඒකක 300ක් හදනවා. ඒක පිරිවැය 10000යි හදනවා 300ක්. 33යි ගාණක් එනවා. ඔයා හදනවා ඒකක 400ක්. බලන්න සිද්ධ වෙන දේ. ඔයාට ගත්තා කියනම් මේකේ අර්ථය. බලන්න මොකද වෙන්නේ? නිමැවුම වැඩි වෙන්න ඒකක පිරිවැය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. හරිනේ. 100කදී රුපියල් 100ක් වුණාට 200කදී 50යි 300කදී 33යි 400කදී කීයද 25යි. නිමැවුම මං කිව්වා පුතේ මුළු ස්ථාවර පිරිවැය නිමැවුම සමග සම්බන්ධ වුනේ නැති වුණා. සාමාන්‍ය ස්ථාවර පිරිවැය නිමැවුමත් එක්ක සම්බන්ධ වෙනවා. නිමැවුම වැඩි වෙන්න සාමාන්‍ය ස්ථාවර පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ මොකද්ද? එක ඒකකයක් නිපද වීම සඳහා වැය වන ස්ථාවර පිරිවැය. ලියා ගන්න මෙහෙම. එක් භාණ්ඩයක් නිපද වීම සඳහා දරන ස්ථාවර පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය යටින් ඉරක් ගහ ගන්න පුතේ highlight කරගන්න. එක් භාණ්ඩයක් නිපද වීම සඳහා දරන ස්ථාවර පිරිවැය.
එක් භාණ්ඩයක් නිපද වීම සඳහා කරන ස්ථාවර පිරිවැය. කොටුව ඇතුලේ දාගන්න सामान्य स्थावर पिरिवැය සමානයි කොහොමද මම එක හෙව්වේ මුළු ස්ථාවර පිරිවැය බෙදුවා මොකෙන්ද නිමෙවුමින් එහෙනම් ලියන්න මුළු ස්ථාවර පිරිවැය බෙදීම නිමෙවුම ඉත තියෙනවා මං හිතන්නේ ඉස්සරහින් පුරවලාම දුන්නාද එහෙනම් කොටුවේ පිට හරි ලියා ගන්න AFC සමානයි TFC බෙදීම Q AFC සමානයි TFC බෙදීම Q ඔන්න ඕවල්ලා ගන්න මුළු ස්ථාවර පිරිවැය බෙදුවා මොකෙන්ද AA නිමෙවුම් මට්ටම් වලින් එතකොට අපිට එනවා AA නිමෙවුම් මට්ටම් වල ඒකක පිරිවැය ඒකක 100ක් හදනවා නම් පුතේ ඒකක ස්ථාවර පිරිවැය රුපියල් 100ක් වුණා ඒකක 200ක් හදුවා නම් ඒකක ස්ථාවර පිරිවැය 50ක් වුණා ඒකක 300ක් හදුවා නම් ඒකක ස්ථාවර පිරිවැය 33ක් වුණා ඒකක 400ක් හදුවා නම් ඒකක ස්ථාවර පිරිවැය 25ක් වුණා එහෙනම් මෙන්න මේ सामान्य स्थावर පිරිවැය වක්‍රය ගැන කතා කරමු. හරි දැන් මෙයාව මම අකනවා මේ සාමාන්‍ය පිරිවැය වක්‍රය ගැන කතා කරමු. ඔයාලට පේනවා නිමෙවුම වැඩි වෙන්න පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඍජු කෝණාශ්‍ර කොයි වගේද? බහුවලයක් වෙනවා. අපි බලමු ඒක ප්‍රස්ථාරය අඳිනවා ඒක අඳිමු ඊට කලින් දීලා තියෙන කොටස බලන්න නෝට් එක බලා ගන්න. නිමෙවුම් ඒකක ප්‍රමාණය වැඩි වන විට සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් හීන වේ. හරිය කතාව. එහෙත් ශූන්‍ය නොවේ. හැබැයි පුතේ බිඳුව නම් වෙන්නේ නැහැ. ඒයි කියලා කියනවා. මේ නිසා සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය යටින් ඉරි ගහ ගන්න. ඍජු කෝණාශ්‍ර බහුවලයක්. ඍජු කෝණාශ්‍ර බහුවලයක්. ඍජු කෝණාශ්‍ර බහුවලයක්. හැඩේ ගනි. ඒ කියන්නේ පුතේ පල්ලෙහාට කර්ව් වෙනවා. ඍජු කෝණාශ්‍ර බහුවලය කියන්නේ. මේම අඩුව බලමු අපි යන්නලා. එසේ වන්නේ सामान्य स्थावर පිරිවැය නිමෙවුමෙන් ගුණ කිරීමෙන් ලැබෙන්නේ මොකක්ද? මුළු ස්ථාවර පිරිවැයයි. පුතේ ඔය කියන්නේ අර තිබ්බනේ ඔයා ගාව ගානක් අපිට ගියා මුළු ස්ථාවර පිරිවැය අපි ඉස්සෙල්ලා අඳපු එකේ 10000ක් ගියා. ඔන්න බලන්න නිමෙවුම 100යි. මට කියන්න AFC කීයද කියලා? 10000 බෙදීම 100. කීයද? 100යි. ඒකක ස්ථාවර පිරිවැය 100යි. ඒකක 200යි. දැන් කීයද ආවේ? 10000 බෙදීම 200. දැන් කීයද? 50යි. ඒකක 300යි. 10000 බෙදීම 300 33යි. හරි 400 10000 බෙදීම 400 එතකොට එනවා 25යි. මේ කියන්නේ බලන්න නිමෙවුම වැඩි වෙන්න සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඩු වුණාට බිඳුව වෙන්නේ නැලු. ඔයා පුතේ බිඳුව වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? 100 ගුණ කරන්න අපි හදපු ඒකක පිරිවැය මේ හදන්න එක කීයද? නිමෙවුම ගුණ කරන්න ඒකක පිරිවැය. නිමෙවුම ගුණ කිරීම ඒකක පිරිවැය.
ස්ථාවර පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ Q ගුණ කරන්නකො HC වලින් මෙයා Q නේ Q ගුණ කරන්නකො හැම වෙලේම මෙයාගෙන් කීයද අගේ 100 ගුණ කිරීම 100 10000යි 50 ගුණ කිරීම 20 10000යි මේක පුතේ 33.3යි ගාණක් එන්නේ ඒක 3ෙන් ගුණ කරපුවාම 10000යි 25 4ෙන් ගුණ කරපුවාම 10000යි ඇයි මේක බිඳුව වෙන්නේ නැත්තේ ඒකක පිරිවැය නිමෙව්වෙන් ගුණ කිරීමෙන් ලැබෙන්නේ මොන පිරිවැයද මුළු ස්ථාවර පිරිවැය එහෙනම් පුතේ මුළු ස්ථාවර පිරිවැය නැති වෙන්න විදිහක් නැහැ කොයි නිමෙව් මට්ටමේ වුණත් ඒකක ස්ථාවර පිරිවැයක් තියෙනවා අපි ඕක බලමු ඉස්සරහට යටින් ඉරි ගහ ගන්න මෙන්න මේ කොටසට සාමාන්‍ය ස්ථාවර පිරිවැය නිමෙව් ගුණ කිරීමෙන් ලැබෙන්නේ මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය නිමෙව්වෙන් ගුණ කිරීමෙන් ලැබෙන්නේ කොහොමද මෙන්න මෙයා මුළු ස්ථාවර පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය නිමෙව්වෙන් ගුණ කිරීමෙන් ලැබෙන්නේ මොකද්ද අයියෝ නදීශානි මුළු ස්ථාවර කැමරාව වහගන්න හොඳට මතක තියාගන්න මෙයා බිඳුව වෙන්නේම නැහැ පැය ගානක් තුන් කරගෙන ඈනුම් අරිනවා නිමෙව්ම ගුණ කරනවා ඒකක පිරිවැය ගුණ කරනවා නිමෙව්වෙන් ඒ දෙක ගුණ කිරීමෙන් ලැබෙන්නේ මොකක්ද මුළු ස්ථාවර පිරිවැය පුතා මේක පැත්තකින් ඕනනම් ලියලා තියාගන්න ඔතන ඉඳ තියෙනවා යට හරි මේක යටින් ඉරි ගාලා මේක දාලා තියාගන්න ඔය දැන් ඔය නෝට් එක ලියපු එකට යටින් ඉඩක් තියෙනවා මෙන්න මේ කොටස හදලා තියාගන්න 50 ගුණ කරනවා 20ෙන් 10000යි 33.3යි ගුණ කරනවා 300ෙන් ඒත් 10000යි 25 ගුණ කරනවා 400ෙන් ඒත් මෙන්න මේකම තමයි එන්නේ ඕකයි ඔය කතාව කියන්නේ ටක් ගාලා ඇඳ ගන්න ඔය තියෙන ඔය 21 වෙනි පිටුවේ ඉඳ තියෙනවා අඩිය හරි මේක අඳ ගන්න. එහෙනම් ඔයාට නිමෙව්ම එක ස්ථාවර ඒකකයක ස්ථාවර පිරිවැයෙන් ගුණ කිරීමෙන් හම් වෙන්නේ මුළු ස්ථාවර පිරිවැය. ඒ හින්දා කවදාවත් මේක බිඳුව වෙන්නේ නැහැ. ප්‍රශ්න අහනවා පුතේ කියන ප්‍රශ්නවල හරිනේ නිමෙව්ම සමග ස්ථාවර පිරිවැය සම්බන්ධයක් නොදක්වයි. එහෙත් ඒකකයක සාමාන්‍ය ස්ථාවර පිරිවැය ශූන්‍ය නොයි. එහෙම ශූන්‍ය නොවෙන්නේ ඇයි? නිමෙව්ම ඒකක ගානෙන් ගුණ කරපුවාම ආය ඒකකයක ස්ථාවර පිරිවැයෙන් ගුණ කිරීමෙන් ආයම් වෙන්න ඕන. මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය. එහෙනම් එක ඒකකයක් වෙනුවෙන් කීයක් හරි කියන්නේ කීයක් හරි ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා. එහෙනම් බිඳුව වෙන්න බෑ. ඊට පස්සේ කියනවා දෙවෙනි ඡේදයෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රයේ ඕනෑම ලක්ෂයක් සම්බන්ධ කොට අඳිනු ලබන ඍජුකෝණාස්ත ශ්‍රේෂ්ඨ ඵලය සමාන වීමක් මේදී සිදුවන අතර එමගින් පෙන්눔 කරන්නේ ඒ සෑම අවස්ථාවකම මුළු ස්ථාවර පිරිවැය මොනාගයක් ගන්නවද සමාන වෙනවා කියලා. යටින් ඉරි ගහ ගන්න සෑම අවස්ථාවකම මුළු ස්ථාවර පිරිවැය සමාන අගයක් ගනි. යටින් ඉරි ගහ ගන්න සෑම නිමෙවුම් අවස්ථාවකම නේ තියෙන්නේ සෑම අවස්ථාවකම මුළු ස්ථාවර පිරිවැය මොන අගයක්ද ගන්නෙ සමාන අගයක් ගන්න.
එහෙම වෙන්නේ ඇයි? උඩ තියෙනවා ඒ ඡේදෙම උඩ තියෙනවා. ශ්‍රේෂ්ඨ ඵලය මොකෙන්ද වෙන්නේ? සමාන වෙනවා. ඕනෑම තැනක් ලයා කරලා අඳින ශ්‍රේෂ්ඨ ඵලය අපි කියන වර්ග ඵලය සමානයි. ඒ කියන්නේ පුතේ මේ නිමැවුම ඔයා 500ට වැඩි කරන්න. 500ට වැඩි කරන්න. 500 10 500 බෙදුවාම කීයද? 20යි. 20 ගුණ කිරීම 10000 මේ 20 ගුණ කිරීම 500 ආපහු 10000. 600ට යන්න 700ට යන්න 800ට යන්න ඕන ප්‍රමාණයක නිමැවුම වැඩි කරන්න. හැබැයි පුතේ නිමැවුම ගුණ කිරීම ඒකකයේ ස්ථාවර පිළිවෙල ආය හම්බෙන්නේ මොකද්ද? මුළු ස්ථාවර පිළිවෙල. දැන් උත්තර මතක තියාගන්න ඕනේ කොට. යන් අපි ආ පැත්තට. වක්‍රය අඳින්න. සාමාන්‍ය ස්ථාවර පිළිවෙල වක්‍රය. ඔයාලා දීලා තියෙනවා පුතේ නිමැවුම මුළු ස්ථාවර පිළිවෙල සාමාන්‍ය ස්ථාවර පිළිවෙල. දාගන්න පුතා නිමැවුම මෙහෙම 100 200 300 400 ඇතිනේ. ඔව් 400. නිමැවුම යනවා 100 200 300 400 විදියට. ස්ථාවර පිළිවෙල 50යි. 100 දිත් 50යි 200 දිත් 50යි 300 දිත් 50යි 400 දිත් 50යි. දැන් ඔයා හොයන්න සාමාන්‍ය ස්ථාවර පිළිවෙල කොහොම සාමාන්‍ය ස්ථාවර පිළිවෙල හැරුවේ? ඔයා බෙදන්න මුළු පිළිවෙල. මොකෙන්ද? නිමැවුමේ. බෙදලා ගන්න ඉස්සරහා වංගුවට සාමාන්‍ය ස්ථාවර පිළිවෙල. එක අවස්ථාවක 50 බෙදනවා 100ෙන්, ඊළඟ අවස්ථාව 50 බෙදනවා 200ෙන්, ඊළඟ අවස්ථාවේ 50 බෙදනවා 300ෙන්, ඊළඟ අවස්ථාවේ 50 බෙදනවා 400ෙන්. එතකොට එනවා 100 දී 0.5යි 200 දී 0.25යි 300 දී 0.167යි 400 දී 0.125යි ආවදාගේ ඒ නිමැවුම් මට්ටමේ ස්ථාවර පිළිවෙල බෙදන්න 50 බෙදුවා 100 50 බෙදුවා 200 50 බෙදුවා 300 50 බෙදුවා 400 බලන්න මොකද වෙන්නේ එන්නේ ඒකක ස්ථාවර පිළිවෙල අඩු වෙනවා පුතේ වාට වක්‍රය අඳින්න පුළුවන් දැන් ගන්න වක්‍රය අඳින්න දාගන්න x අක්ෂයට ගන්න AC අනිත් පැත්තට ගන්න නිමැවුම් දැන් බලනවා කොයි අක්ෂයේද x අක්ෂය කියන්නේ. අපි ගමු මේ පැත්තට AC සාමාන්‍ය ස්ථාවර පිළිවෙල. ඔන්න බිඳුව වෙන්න නිමැවුම. මොකද වෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිළිවෙල? සාමාන්‍ය ස්ථාවර පිළිවෙල. නිමැවුම වැඩි කරන්න සාමාන්‍ය ස්ථාවර පිළිවෙල මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙන්න මෙහෙම හැඩයක් ගන්න. AC ඔන්නෝම හැඩයක් ගන්න. හැබැයි මතක තියාගන්න පුතේ මෙයා මෙතන ඡේදනය වෙන්නේ කවදාවත් නෑ. ඒකයි අර කිව්වේ සාමාන්‍ය ස්ථාවර පිළිවෙල ශූන්‍ය නොවේ. ඒ අවස්ථාවේ නිමැවුමෙන් ගුණ කිරීමෙන් හම්බෙන්නේ මොකද්ද? මුළු ස්ථාවර පිළිවෙල. අපිට කියවනේ ශ්‍රේෂ්ඨ ඵලයන් සමානයි කියලා. ඒ කියන්නේ මෙතන තියෙන නිමැවුම 100යි රුපියල් 100යි ඒකකයක ස්ථාවර පිළිවෙල. ඒත් වෙන්නේ කීයද? 10000යි. ඒකක 200යි ඒකකයක පිළිවෙල 50යි. ඒත් වෙන්නේ කීයද? 10000යි. 33යි 3යි 300යි. ඒත් වෙන්නේ කීයද? 10000යි. 400යි 25යි. ඒත් වෙන්නේ කීයද? 10000යි. එහෙනම් මෙන්න මේ ඍජු කෝණාශ්‍ර බහුවලේ ඕනෑම ලක්ෂයක පුතේ
අගේ මොකද වෙන්නේ සමාන වෙනවා මොකද Q ගුණ කිරීම FC සමානයි TFC හොඳට මතක තියාගන්න මොකක්ද එහෙනම් මේකේ හේතුව නිමැවුම ගුණ කිරීම සාමාන්‍ය ස්ථාවර පිරිවැය සමානයි මොකටද මුළු ස්ථාවර පිරිවැය ඔන්න ඔය නිසා හැම අවස්ථාවකම අගේ මොකද වෙන්නේ සමාන වෙනවා නැත්නම් මේ හැමතැනම ශ්‍රේෂ්ඨ ඵලයන් සමාන වෙනවා ඇඳ ගන්න පුතා ප්‍රස්ථාර ඇඳගෙන ඒ ප්‍රස්ථාරයට උඩින් හරි දාගන්න Q ගුණ කිරීම AFC සමානයි TFC කියලා सामान्य स्थावर පිරිවැය. උත්තර මතක තියාගන්න. කොහොමද වෙන්නේ වක්‍රය? ඍජු කෝණාශ්‍ර බහුවලය. මේක තමයි ඍජු කෝණාශ්‍ර බහුවලය. අවදාවත් මෙතනින් බිඳුවට ඡේදනය වෙන්නේ නැහැ. ඒ නැත්තේ ඇයි? Q ගුණ කිරීම AFC සමානයි TFC නිසා. ඔයාගේ ලේඛනයේ යටින් කොටුවක් දීලා තියෙනවා ඒ කොටුවේ දාගන්න AFC සමානයි TFC බෙදීම Q කියලා. ඔය ලේඛනයේ යටින් කොටුවක් තියෙනවානේ පොඩි කොටුව. ඒකේ දාගන්න AFC සමානයි TFC බෙදීම Q කියලා. සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන විදිය. ඊළඟට අපි යනවා විචල්්‍ය පිරිවැය ගැන කතා කරන්න. ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය නිමැවුම තිබ්බත් නැතත් ස්ථාවරව ගියා. සාමාන්‍ය ස්ථාවර පිරිවැය නිමැවුම වැඩි වෙන්න මොකද උනේ? අඩු වුණා. ඍජු කෝණාශ්‍ර බහුවලයක් වුණා. විචල්්‍ය පිරිවැය පුතේ විචල්්‍යයි හරියට කවුරු වගේද? මම එදත් කිව්වේ ඔයාලා වගේ. පොල්ලෝ ටික කිව්වා හයියෙන් ඇහෙන්නේ. ඔයාලා වගේ. නිමැවුමක් තිබ්බොත් නැත්නම් ඵලයක් තිබ්බොත් මොකද වෙන්නේ? ටක් ගාලා වෙනස් වෙනවා. හරි? නිමැවුමක් නැත්නම් ඔහේ ඉන්නවා නෑ. එහෙම පිළිවෙලක් නෑ. එහෙනම් නිමැවුමත් එක ළඟ එක හඬට එක විදිහට වැඩි වෙන පිළිවෙල තමයි මොකද්ද? විචල්්‍ය පිළිවෙල කියන්නේ. එහෙනම් නිමැවුමක් තිබ්බොත් තමයි පුතේ විචල්්‍ය පිළිවෙල ඇති වෙන්නේ. නිමැවුමත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවා මොකද්ද? විචල්්‍ය පිළිවෙල. හැබැයි ස්ථාවර පිළිවෙල නිමැවුමත් එක්ක සම්බන්ධයක් තිබුණේ නැහැ. ලියමු මේම විචල්්‍ය පිළිවෙල. ආයතනයක් විසින් භාණ්ඩ සේවා නිෂ්පාදනය සඳහා ආයතනයක් විසින් භාණ්ඩ සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්න ඕක මම කලින් කියලා තියෙනවා යොදා ගන්න වෙන පෑනකින් ලියන්න විචල්්‍ය සාධකවල
ආයතනයක් විසින් භාණ්ඩ සේවා නිෂ්පාදන සඳහා ගන්නා විචල්්‍ය සාධකවල ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය විචල්්‍ය පිරිවැය නම් වේ. විචල්්‍ය පිරිවැය නම් වේ. මේකේ 22 ළමයි වගේම 21 ළමයිනුත් සම්බන්ධ වෙලා ඉන්නවා. හරි ඒ නිසා 21 ළමයි 22 ළමයි පරිස්සමෙන් ඉන්න. ඔය මේ මැසේජ් එහෙම යවා ගන්න එපා. හරි ඒක ඔයාලට තියෙන්නේ කරගෙන යන එක ඉගෙන ගන්න. ඉන්නේ කවුද කියන එක ඔයාලට සම්බන්ධ නැහැ. හරි ඒ නිසා කවුද ඉන්නේ කොහොමද වෙන්නේ කියන එක වැඩක් නැහැ. වැඩේ කරගන්න. ප්‍රයිවට් මැසේජ් දාන්න යන්න එපා. 22 කට්ටියක් ඉන්නවා 21 අයත් ඉන්නවා. කාටද කිව්වේ කොහොමද කිව්වේ කියලා වැඩක් නැහැ. ඒක කරපු කෙනාට ඒක එපා කියලායි මං කිව්වේ. හරි ඊළඟට නිවැයුම ශූන්‍ය වන විට විචල්්‍ය සාධක අවශ්‍ය නොවන බැවින් විචල්්‍ය පිරිවැය ශූන්‍ය වේ. යටින් ඉරි ගහ ගන්න. නිවැයුම ශූන්‍යයි නිවැයුම ශූන්‍යයි විචල්්‍ය පිරිවැය ශූන්‍යයි. නිවැයුම ශූන්‍යයි විචල්්‍ය පිරිවැය ශූන්‍යයි. නිවැයුම වැඩි වන විට විචල්්‍ය පිරිවැයද මොකද වෙන්නේ? වැඩි වෙනවා. යටින් ඉරි ගහ ගන්නකොට ඒ නිවැයුම ශූන්‍යයේදී විචල්්‍ය පිරිවැය ශූන්‍යයි. හැබැයි නිවැයුම වැඩි වෙන්න විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා නිවැයුමත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවා. මොකද්ද? විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය එහෙම තිබුණේ නැහැ. බලමු කියවලා මොකද වෙන්නේ කියලා ඊළඟ. නිමැවුම වැඩි වන විට විචල්්‍ය පිරිවැය වැඩි වීමේ වේගය විවිධ නිමැවුම් මට්ටම් වල වෙනස් වේ. නිමැවුම් මට්ටම් වෙනස් වෙනකොට විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා. දැන් අර වගේ 100 දී 10000යි 200 දී 10000යි 300 දී 10000යි එහෙම වෙන්නේ නැහැ. හරි හදන නිමැවුම් මට්ටම් අනුව විචල්්‍ය පිරිවැය වැඩි වෙලා අඩු වෙලා වැඩි වෙලා එහෙම වෙනවා ඇති. බලමු අපි. මේ අනුව නිමැවුම ශූන්‍යයේදී ශූන්‍යයක් ගන්නා මුළු විචල්්‍ය පිරිවැය නිමැවුම පහළ මට්ටම් වලදී අඩු වේගයකින් වැඩි වී නිමැවුම ඉහළ මට්ටම් වලදී වැඩි වේගයකින් ඉහළ යයි. පුතේ කියනවා නිමැවුම බිඳුවේදී විචල්්‍ය පිරිවැයක් නෑලු. නිමැවුම හිමින් වැඩි වෙද්දී විචල්්‍ය පිරිවැය හිමින් වැඩි වෙනවා. හැබැයි නිමැවුම වේගයෙන් වැඩි වෙන තැන විචල්්‍ය පිරිවැය වේගයෙන් වැඩි. එහෙනම් නිමැවුමත් එක්ක මොන සම්බන්ධයක්ද තියෙන්නේ? ඍජු සම්බන්ධයක්. අපි බලමු ඇඳලා මෙන්න මේක විචල්්‍ය පිරිවැයක් වේ. දාගන්න විචල්්‍ය පිරිවැයක් වේ. Q බිඳුව TVC මුළු විචල්්‍ය පිරිවැය. කට්ටිය නිදිමතත් ඇතිනේ. අද වෙන්න ටිකක් රැ වෙනකන් ඉන්නේ. පවුනේ. හරි. ඔය අද දඩුවම අද එක ඔය
ඇරියේ නැත්තම් පුතා හරි ඇරියේ නැත්තම් රෑ තිස්සේ කොහොම තමයි ඉදිරියට ඈ බලමු 21 අයත් එක්කම 22 අයත් සම්බන්ධ කරනවා මොකද පාඩම් ටික ඉක්මනට එතකොට ඉවර කරගෙන යන්න පුළුවන් නිසා හරි දැන් පුතේ ඔයාලට මේ කතාව තේරෙනවා දැන් ඔයාලට අඳින්න පුළුවන් මොකද්ද නිමෙවම බිඳුවෙන් තමයි විචල්්‍ය පිරිවැය පටන් ගන්නේ හරිනේ නිමෙවමක් නැහැ කියන විචල්්‍ය පිරිවැය එහෙනම් නිමෙවම හිමින් වැඩි වෙද්දී විචල්්‍ය පිරිවැයත් මොකද වෙන්නේ වැඩි වෙනවා හැබැයි පටන් ගන්නෙ කොහෙද එහෙනම් මේකට අපි කියනවා මොකක් කියලාද මුළු විචල්්‍ය පිරිවැය කියලා හඳ ගන්න වක්‍රය මේක මතක තියාගන්න මේ එක එක නිමැවුම් මට්ටම් වල පිරිවැය සමානයිද නෑ වෙනස් හරි මෙන්න මේ එක එක නිමැවුම් මට්ටම් වල තවත් ගත්තොත් පිරිවැය වෙනස් හරි හඳ ගන්න හරිනේ ප්‍රස්තාරේ මොකෙන්ද පටන් ගත්තේ බිඳුවෙන් පටන් ගත්තා නිමෙව් වැඩි වෙන්න මොකද උනේ පිටිවැය වැඩි වුණා හොඳට මතක තියාගන්න එක නිමෙව් අධිරේදී මුළු විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ වෙනස් වෙනවා ස්ථාවර පිරිවැය වගේ සමානව හිටින්නේ නැහැ ඊළඟට අපි යනවා මෙයාගේ අනිත් එක්කෙනා ගැන කතා කරන්න. කවුද මෙයාගේ අනිත් එක්කෙනා? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගැන කතා කරන්න. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය කිව්වේ එක එකක ස්ථාවර පිරිවැය නම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන්නේ එක විචල්්‍ය පිරිවැය. ලියන්න මෙහෙම එක් භාණ්ඩයක් නිපදවීම සඳහා දරන එක් භාණ්ඩයක් නිපදවීම සඳහා දරන විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය නම් වේ. එක් භාණ්ඩයක් නිපදවීම සඳහා දරන විචල්්‍ය පිරිවැය सामान्य विचल्य पिरिवැය නම් වේ. යටින් ඉරි ගාගන්න. කොහමද? එක් භාණ්ඩයක් සඳහා දරන විචල්්‍ය පිරිවැය යටින් කියනවා යාට පොඩි හින්ට් එකක්.
සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍ර සාමාන්‍ය ඉංග්‍රීසි යෝඩියේ මොන අකුරේ හැඩයක්ද ගන්නවා කියන්නේ U අකුරේ හැඩයක් ගන්නවා පුතේ පිරිවැය අඩු වෙලා ආය වැඩි වෙනවා බලමු අපි වෙන විදිහට ලියාගමු කොටුවේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සමානයි ලොකු කොටුවේ ලියා ගන්න සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සමානයි सामान्य विचल्य पिरिवැය සමානයි මුළු විචල්‍ය පිරිවැය බෙදීම නිමැවුම තියාගන්න AVC සමානයි TVC බෙදීම Q පොඩි කොටුවේ ලියාගත්තා නේද මෙයාව AVC සමානයි TVC බෙදීම Q කියලා. පුතේ මොන හැඩයක්ද ගන්නවා කිව්වේ? ඉංග්‍රීසි ඔඩියේ U අකුරේ හැඩයක්. අඳු පුතා ප්‍රස්ථාරේ වක්‍රය අඳිමු. AVC ගමු මේ පැත්තට. Q ගමු මේ පැත්ත මොකද වෙන්නේ උතට මතක තියාගන්න පුතේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉංග්‍රීසි ඔඩියේ කොයි වගේ හැඩයක්ද ගන්නෙ U අකුරේ හැඩයක් මේ බලන්න මේ දක්වා පිරිවැය අඩු වෙලා ආයෙ මෙතන ඉඳන් මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා ඇයි එහෙම වෙන්නේ කෙටි කාලේ නිස්පාදනයේ හැසිරීම තියෙන්නේ මොකක් එක්කද හීනවනාන්තික ඵලදා න්‍යායයි බලමු අපි කෙටි කාලීන නිස්පාදන පිරිවැයි ඇයි මේව පිරිවැය අඩු වෙලා ආය වැඩි වෙන්නේ කියලා දැනට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩය කොයි වගේද ඉංග්‍රීසි ඔඩියේ U අකුරේ හැඩයක් ඊළඟට දැන් ඔන්න මුළු ස්ථාවර පිරිවැය ඉවරයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය ඉවරයි මුළු විචල්්‍ය පිරිවැය ඉවරයි මුළු සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉවරයි ඊළඟට අපි යනවා මුළු පිරිවැය එහෙම නැත්නම් අපි කියනවා මොකටද TC කියලා මොකද්ද මේ මුළු පිරිවැයෙන් කියවෙන්නේ මොකද්ද මුළු පිරිවැය කිව්වේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න යන සියලු යෙදවුම් වල පිරිවැය ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් වල සමස්ත පිරිවැයට අපි කියනවා මොකක් කියලාද මුළු පිරිවැය කියලා. ලියන්න පුතා මෙහෙම ආයතනයක් විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ආයතනයක් විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම යෙදවුම් වල ආවස්තික පිරිවැය මුළු පිරිවැය නම් වේ
ලියන්න පුතේ කොටුව ඇතුලේ කොහොමද මුළු පිරිවැය හැදෙන්නේ? මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය. පොඩි කොටුව ඇතුලේ තියාගන්න. පොඩි කොටුව ඇතුලේ තියාගන්න. TC සමානයි TFC ධන TVC. මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය. පුතේ මෙන්න මේකත් අල්ලගන්න. මෙන්න මේකත් අල්ලගන්න. මොකද්ද කතාව? මුළු පිරිවැය බිඳුව වෙන්න පුළුවන්. මුළු පිරිවැය බිඳුව වෙන්න පුළුවන්. බෑ. ඇයි? ස්ථාවර පිරිවැයක් තියෙන නිසා. ඇයි ස්ථාවර පිරිවැයක් තියෙනකොට නිමැවුම බිඳුවේදී මුළු පිරිවැයක් තියෙනවා. නිමැවුම බිඳුවේ ස්ථාවර පිරිවැයක් තියෙන නිසා මුළු පිරිවැය ඇතුලේ ස්ථාවර පිරිවැය ඉන්න නිසා මුළු පිරිවැයේ කවදාවත් බිඳුව වෙන්න විදියක් නැහැ. දැන් අදගමු ප්‍රස්තාවය. වක්‍රය කොයි වගේද? PC Q බිඳුව. හරි? අපි මේ ටික පුරවලා යන් ප්‍රස්තාරය අදින්න. දැනට දාගන්න මුළු ස්ථාවර පිරිවැය ඉන්නවා. බිඳුව තියෙනවා. Q තියෙනවා. එහා පැත්තේ ඈ. කොටු දෙක සම්පූර්ණ කරලා ඉවරයි. දැන් ඉන්නේ අපි 24 වෙනි පිටුවේ. කියනවා මෙන්න මේව කතාවක්. මොකද්ද කියන කතාව? නිවැවුම ශූන්‍යවද මුළු පිරිවැයක් පවතී. හේතුව කියන්නේ ඇයි කියලා? නිවැවුම ශූන්‍යයේදී මොන පිරිවැයක්ද තියෙන්නේ? ස්ථාවර පිරිවැයක් පවතී. බලන්න කියන්න මෙන්න මෙහෙම. නිවැවුම ශූන්‍යවද මුළු පිරිවැයක් පවතී. ඊට හේතුව ශූන්‍ය නිවැවුමේදී මුළු විචල්්‍ය පිරිවැය ශූන්‍ය වුවද මුළු ස්ථාවර පිරිවැයක් පවත්නා යටි ස්ථානයේ ලියාගන්න මොකක්ින්දද? මුළු ස්ථාවර පිරිවැයක් පවත්නා හේයින්. මේ නිසා මුළු පිරිවැය වක්‍රය ආරම්භ වන්නේ කොතනින්ද? මුළු පිරිවැය වක්‍රය ආරම්භ වන්නේ කොතනින්ද? මුළු ස්ථාවර පිරිවැය ආරම්භ වන ලක්ෂයෙනි. අර 34 ගියේ මෙයාගේ ඉඳන් එහෙනම් මෙතනින් ගියා නම් මෙතනින් තමයි මුළු පිරිවැය වැඩි වෙන්නේ. හරි? එහෙනම් මෙයා බිඳුවට එනවද? බිඳුවට එන්නේ නැහැ. මුදුවට එන්නත් එයි. ඒක ඇතුලේ ස්ථාවර පිරිවැය තියෙන නිසා. ඊළඟ කතාව. නිවැවුම ක්‍රමයේ වැඩි කිරීමත් සමග මුළු පිරිවැය පහළ නිමැවුම් වට්ටම් වලදී අඩු වේගයකින් ඉහළ යයි. ඉහළ නිමැවුම් වට්ටම් වලදී වැඩි වේගයකින් ඉහළ යයි. හරියට කවුරු වගේද? මුළු විචල්්‍ය පිරිවැය වගේ. හරිනේ? පහළ නිමැවුම් වට්ටම් වලදී හිමින් වැඩි වෙලා ඉහළ නිමැවුම් වට්ටම් වලදී වේගයෙන් වැඩි වෙනවා. හරිනේ ඉතින්. මේ මුළු නිමැවුම කියන්නේ මොකක්ද? මුළු පිරිවැය කියන්නේ මොකක්ද? ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි එකතුව. හරියට මෙහෙම හිතන්න. කලු එකෙක් කියලාත් බෑ. එහෙම ඕනේ නැහැ. මෙහෙම හිතන්නකො. අර අපි කියන්නේ මූල කලවම් එකෙක් කියලා. මුළු පිරිවැයත් කලවම් එකෙක්. ස්ථාවර පිරිවැය ලක්ෂණක් තියෙනවා. විචල්්‍ය පිරිවැය ලක්ෂණක් තියෙනවා. හරි? කියන්නේ දෙයක් නැහැ. ඔයාලා ගෙදර නිසා ඈ. ඒ නිසා ඕනේ. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී නිමැවුම් වැඩි වන විට කවුද වෙනස් වෙන්නේ? මොකද්ද කියන්නේ? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී නිමැවුම් වැඩි වන විට මුළු ස්ථාවර පිරිවැය
නොවෙනස්ව පවතිද්දී එහෙනම් වෙනස් වෙන්නේ නැත්තේ මොන පිරිවැයද? මුළු ස්ථාවර පිරිවැය. වෙනස් වෙන්නේ නැහැනේ. නිවැරම 100 200 300 වුණත් 10 දාන්න තිබ්බේ. නොවෙනස්ව පවතිද්දී මුළු විචල්්‍ය පිරිවැය පමණක් highlight කරගන්න. මුළු විචල්්‍ය පිරිවැය පමණක් වෙනස් වන නිසා මුළු පිරිවැය වෙනස් වීමට බලපාන්නේ highlight කරන්න. මුළු පිරිවැය වෙනස් වීමට බලපාන්නේ කවුද? මුළු විචල්්‍ය පිරිවැය වෙනස් වීමයි. highlight කරලා යටින් ඉරි ගන්න. මුළු පිරිවැය වෙනස් වීමට බලපාන්නේ කවුද? මුළු විචල්්‍ය පිරිවැය. මේ නිසා මුළු පිරිවැය වක්‍රයේ හැඩය හරියට කවුරු වගේද? මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩය වගේමලු. ඒ කියන්නේ පුතේ කොහමද? අර ගියේ ඔයාගේ වැඩි වෙලා අන්න ඒ වගේ වෙනස වෙන්නේ මොකද්ද? බිඳුවෙන් පටන් ගත්තා. මෙන්න පුතේ මම දෙකම අඳින්නම්. ඔයා අඳින්න එපා බලා ගන්න. මෙන්න මේවනේ මුළු විචල්්‍ය පිරිවැය ගියේ. මේ හැඩයමයි පටන් ගන්න තැන වෙනස්. මුළු පිරිවැය වක්‍රේ පටන් ගන්නේ කොතනින්ද? අපි හිතමු මෙහෙම ස්ථාවර පිරිවැය තිබ්බා කියලා. මෙන්න මෙතන ඉඳන් මෙන්න මේක වගේම මොකද වෙන්නේ? මුළු පිරිවැය වැඩි වෙනවා. පැහැදිලිද කතාව? මුළු විචල්්‍ය පිරිවැය බිඳුවෙන් පටන් ගන්නකොට මුළු ස්ථාවර පිරිවැය පටන් ගන්නේ කොතනින්ද? මුළු ස්ථාවර පිරිවැය පටන් ගන්න තැන. එහෙනම් මෙන්න මේ ආරම්භක ලක්ෂය වෙනස් වෙනවා. හැබැයි හැඩය දෙකේම එක වගේ. කොතින්ද ඔය තුනම ඇඳගත්තත් කමක් නැහැ. ඇඳ ගන්න ප්‍රස්තාව. ඇඳ ගන්න ප්‍රස්තාව. ඇඳ ගන්න ප්‍රස්තාව. තුනම තියෙනවා. පෑන් තුනකින් ඇඳ ගන්න. මුළු ස්ථාවර පිරිවැය මෙහෙම යනවා. මුළු විචල්්‍ය පිරිවැය මෙහෙම යනවා. මුළු ස්ථාවර පිරිවැය මෙහෙම යනවා. අපිට ඕනේ මෙහා විතරයි ඈ. නමුත් ඔයාලට අර තුන් දෙකම දන්න නිසා මෙයත් ඇඳලා තියාගන්න. තුනම ඇඳ ගන්න. හරි. මේකේ තව වැඩ පාරක් දාපුවා. ප්‍රස්තාරේ. හරි. මෙන්න මේ දුර මොකක්ද? මේ දෙන්නගේ පරතරය මොකක්ද? මොන පිරිවැයද? මුළු ස්ථාවර පිරිවැය. දාගන්න තව. මෙතන ඉඳන් මෙතෙන්ද තියෙන්නේ මොකක්ද? මුළු විචල්්‍ය පිරිවැය. දාගන්න මුළු විචල්්‍ය පිරිවැය. ඔයා දාගන්න මෙතන A, මෙතන B, මෙතන C කියන. මෙතන ඉඳන් මේ දෙන්න අතර පරතරය මුළු ස්ථාවර පිරිවැය වෙනවා. මේ දෙන්න අතර පරතරය මුළු විචල්්‍ය පිරිවැය වෙනවා. යටින් ලියන්න පුතේ කොටුවෙන් මෙන්න මේ කතාව.
ඔන්න මෙතෙන්ද දාගන්නකො m කියලා. මෙතන බිඳුවනේ. අපි එතන කතාවක් ගමු. යන්න බිඳුව m වලින් පෙන්눔 කරන්නේ බිඳුව m වලින් පෙන්눔 කරන්නේ මුළු ස්ථාවර පිරිවැයයි. කොටුව ඇතුළේ ඈ නිමෙවම ශූන්‍යයේදී යන්න නිමෙවම ශූන්‍යයේදී නිමෙවම ශූන්‍යයේදී මුළු විචල්්‍ය පිරිවැය ශූන්‍ය වේ. නිමෙවම ශූන්‍යයේදී මුළු විචල්්‍ය පිරිවැය ශූන්‍ය වේ. ඊළඟ රූල මුළු විචල්්‍ය පිරිවැය මුළු ස්ථාවර පිරිවැය එකතු වීමෙන් මුළු විචල්්‍ය පිරිවැයට මුළු ස්ථාවර පිරිවැය එකතු වීමෙන් මුළු පිරිවැය නිර්මාණය වන බැවින් මුළු පිරිවැය නිර්මාණය වන බැවින් මුළු පිරිවැය වක්‍රය m ලක්ෂයෙන් ආරම්භ වේ. වැදගත්ම දේ පුතේ ඉඩ මදිනා යටට හරි ලියන්න වෙන පෑනක් ගරන් තරුවක් දාලා මෙන්න මේක TC හා TVC අතර වෙන පෑනකින් ලියා ගන්න තරුවක් දාලා මේ TC හා TVC අතර මේ දෙන්න අතර ඕනෑම ලම්බක දුරකට TFC අගේ සමාන වේ. හරිනේ පුතේ මේ දුර මොකක් කියලාද කිව්වේ අපි TFC කියලා කිව්වේ. ඊට පස්සේ වෙන තව තරුවක් දාලා ලියන්න. TVC අගයත් TC හා TVC අතර ලම්බක දුරත් එකතු වීමෙන් TC වක්‍රය ලැබී ඇත. පුතේ සීරින B TVC වෙනවා. ඍණ කියන්නේ මේ අතර පරතරය. A B අතර පරතරය TFC වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් CB ධන AB සමානයි TC කියලා. AB ධන BC සමානයි TC කියලා. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ම කියන අගය සමානයි මොකටද? TC වලට.
හරි හොඳට මතක තියාගන්න නම් මෙන්න මේකේ TFC මුළු පිරිවැය මෙහෙම වෙනවා මුළු විචල්්‍ය පිරිවැය බිඳුවෙන් පටන් ගන්න ඉහළට යනවා මුළු පිරිවැය ස්ථාවර පිරිවැයෙන් ආරම්භ වෙලා ඉහළට යනවා මුළු පිරිවැය විචල්්‍ය පිරිවැය අතර වෙනස මුළු ස්ථාවර පිරිවැය වෙනවා මුළු විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැයයි අනිත් සාධකය අතර වෙනස TVC වෙනවා නැත්නම් මුළු විචල්්‍ය පිරිවැය වෙනවා C ඍණ B සමානයි TVC A ඍණ නැත්නම් AB අතර දුර TFC ඒ කියන්නේ අපි කියනවා මේ කාණ්ඩ දෙකේ එකතුවෙන් තමයි මුළු පිරිවැය හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ CB ධන AB සමානයි TC කියලා. අපි යමු සාමාන්‍ය මුළු ස්ථාවර පිරිවැය. මෙන්න මෙයාගෙන් නිර්මාණය වන සාමාන්‍ය අගය හොයන්න යමු. අපි පිටු අංක 25ට මොකක්ද ඒකෙන් කියන්නේ සාමාන්‍ය අගයෙන් කිව්වේ එක එකක සාමාන්‍ය ස්ථාවර පිරිවැයෙන් කිව්වා එක එකක ස්ථාවර පිරිවැය කියලා සාමාන්‍ය විචල්්‍ය පිරිවැයෙන් කිව්වා එක එකක විචල්්‍ය පිරිවැය කියලා දැන් සාමාන්‍ය මුළු පිරිවැයෙන් කියන්නේ එක එකක මුළු පිරිවැය ලියන්න එක් භාණ්ඩයක් නිපදවීම සඳහා දරන එක් භාණ්ඩයක් නිපදවීම සඳහා දරන එක් භාණ්ඩයක් නිපදවීම සඳහා දරන දරන මුළු පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය එක් භාණ්ඩයක් නිපදවීම සඳහා දරන මුළු පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය වේ highlight කරගන්න පුතේ එක් භාණ්ඩයක් නිපදවීම සඳහා දරන මුළු පිරිවැය හරි ඒ පුතේ සාමාන්‍ය මුළු පිරිවැය කියන එක ඉස්සරහින් ඔයාලට දීලා තියෙන ATC ඉස්සරහින් ඇලවිලක් දාලා දාගන්න AC කියලා දාගන්න. ඕකෙනුත් ඕක හඳුන්වනවා. කොහමද එයා හොයන්නේ? ලොකු කොටුවෙන් ලියන්න. කොහමද හොයන්නේ? සාමාන්‍ය මුළු පිරිවැය සමානයි. මුළු පිරිවැය බෙදීම නිමැවුම බලන්න කියනවා කතාවක් යටින් නිමැවුම වැඩි කරන විට සාමාන්‍ය මුළු පිරිවැය ක්‍රමයෙන් අඩු වී නැවත ඉහළ යයි. හරියට කවුරු වගේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වගේ අඩු වෙලා අය මොකද වෙන්නේ?
වැඩි වෙනවා. හැබැයි පුතේ මතක තියාගන්න ඒකත් ඉංග්‍රීසි හොඩියේ U අකුරේ දෙයක්. හැබැයි විචල්්‍ය පිරිවැයට ඉහළින් තමයි ඉන්නේ. හේතුව ඇයි? විචල්්‍ය පිරිවැයට ස්ථාවර පිරිවැය එකතු වෙලා තමයි මුළු පිරිවැය හැදෙන්නේ. නම් සාමාන්‍ය මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද? सामान्य स्थावर पिरिवැය ධන सामान्य විචල්්‍ය පිරිවැය. එහෙනම් පුතේ ඔය දියාගත්ත කොටුවේ ඉස්සරහින් ඔය දිගට තියෙන ලොකු කොටුවේ ඉස්සරහින් මෙන්න මේකක් දාගන්න. මොකද්ද දාගන්න? AC සමානයි පොඩි කොටුවේ ලියන්න එපා. AC සමානයි AFC ධන AVC. හරියට උච්චාරණය කරන්න නැත්නම් ගෙදර මිනිස්සු ගහයි. AFC highlight කරගන්න පුතේ. පළවෙනි පොයින්ට් එකේ තියෙන සාමාන්‍ය මුළු පිරිවැය ක්‍රමයෙන් අඩු වී නැවත ඉහළ යයි. ඉංග්‍රීසි U අකුරේ හැඩයක් ගනි. ඊළඟ පොයින්ට් එක කියනවා සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ සෑම විටම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයට ඉහළින් ඉන්නේ. මම කිව්වා ඉහළින් ඉන්නේ. එකත් highlight කරන්න. සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ සෑම විටම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයට වඩා ඉහළින් ඉන්නේ. හේතුව ඇයි? වරාගය ඇතුලේ ඕනනම් දාගන්න. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඇතුලේ කවුද ඉන්නේ? AC ඉන්නවා. දැන් ඔන්න ඔතන කොටුවට දාගන්න TC සමානයි AFC ධන AVC කියලා. එහෙනම් පුතේ අපි යන්නේ ප්‍රස්තාරේ. මොකේද? සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ ප්‍රස්තාරේ. මෙන්න මේ විදිහේ හැඩයක් එන්නේ. කොයි වගේද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩයමයි. අනගව ප්‍රස්තාරේ. දාගන්න පුතා මේ පැත්තට නිමැවුම කර බිඳුව මේ පැත්තේ ඉන්නවා AC ඉන්නවා. අපි ගමු AVC ගමු AFC ගමු. තුනම තියෙනවා. හරි. අපි යන්න සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. අඳින්න එපා බලා ගන්න. කොයි වගේද? මෙන්න මෙහෙම. AFC. ත්‍රිකෝණාශ්‍ර බහුවලයක්. හරිනේ. ඊට පස්සේ අපි ගත්තා කාවද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. කොයි වගේ හැඩයක්ද ආවේ? ඉංග්‍රීසි හොඩියේ U අකුරේ හැඩයක්. කියනවා අපිට සාමාන්‍ය මුළු පිරිවැය පිහිටන්නේ කොහොමද? මෙයාට උඩින්ලු. හරිනේ පුතා මේ දෙන්න එකතු වෙලානේ ඉන්නේ. මේ දෙන්න එකතු වෙලා හැදෙන නිසා අනිවාර්යෙන් මෙයාට වඩා මේ පිරිවැය වැඩි වෙනවා. එහෙනම් මේ පිරිවැය වැඩි වෙද්දී හොඳට මතක තියාගන්න මුළු සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය වගේමයි. හැබැයි මෙයාට උඩින් තියෙන්නේ AC. හරිනේ. එහෙනම් මේ කවුද? AFC සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මේ මුළු සාමාන්‍ය මුළු පිරිවැය. අද ගන්න ප්‍රස්තාරය. අදගන්න ප්‍රස්තාර. සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය.
දැනට පිරිවැය වර්ග 7කින් 6ක් ඉවරයි. පිරිවැය වර්ග 7කින් 6ක් ඉවරයි. තව තියෙනවා එකක්. ඒක තමයි ආන්තික පිරිවැය. එහෙම නැත්නම් අපි කෙටියෙන් හඳුන්වනවා MC කියලා. පුතේ මේකෙන් කියවෙනවා ඔයා මෙන්න මෙහෙම කතාවක් මතක තියාගන්න. මේක හොඳට අල්ලා ගන්න. හරිද? ආන්තිකයි කියන පදයේ අර්ථය තමයි ආන්තිකයි කියන එකේ පදයේ අර්ථය තමයි හරිද? අලුතින් ඒකකයක් බිහි වෙනකොට වෙනස් වෙන එක. අපි හිතමුකෝ ආන්තික ඵලදාව. අලුතින් එක් ඒකකයක් එකතු වීම නිසා මුළු ඵලදාවට එකතු වීම. ආන්තික පිරිවැය කියන්නේ පුතේ එහෙම තමයි. අලුතින් ඒකකයක් එකතු වීම නිසා මුළු පිරිවැයට එකතු වෙන ප්‍රමාණයට අපි කියනවා ආන්තික පිරිවැය කියලා. මම එදත් කිව්වා ඔක ආන්තික ඵලදාව ගැන කියනකොට හොඳට මතක තියාගන්න කිව්වා ආන්තිකයි කියන්නේ අලුතින් ඒකකයක් එකතු වීම. 100 තිබ්බ 101 වුණොත් පිරිවැය කීයද වෙන්නේ? 101 තිබ්බයි නම් 102 වුණොත් මොකද වෙන්නේ? අන්න අලුතින් එක් ඒකකයක් එකතු වීම නිසා මුළු පිරිවැයට එකතු වන ප්‍රමාණයට අපි කියනවා ආන්තික පිරිවැය කියලා. ලියන්න මෙන්න මෙහෙම ආන්තික පිරිවැය කියන තැන. අමතර භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම නිසා මුළු පිරිවැයට අලුතින් එකතු වන පිරිවැය මුළු පිරිවැයට අලුතින් එකතු වන පිරිවැය ආන්තික පිරිවැය ලෙස සැලකී. ආන්තික පිරිවැය ලෙස සැලකී. යන්න එපා ඉන්න කියන්න කට්ටියට ආන්තික පිරිවැය විතරයි අද කරන්නේ. දැන් කට්ටිය නිදිමතේ කඩා හැලෙනවා පේනවා. නිකම් වැටෙන්න යනවා වගේ. හරි 20 ගානක් හිටපු එකේ 11ට අඩු වුණා. හරි දැන් නිදිමතේ කට්ටිය නිදි ඇති සමහරවල්. හරි යටින් ඉරි ගහ ගන්න අමතර ඒකකයක් නිෂ්පාදනය කිරීම නිසා මුළු පිරිවැයට අලුතින් එකතු වන පිරිවැය. ගියායට එන්න කියන්නේ. මේ පව් 12 වෙනකම් කරනවා කියලාත් දන්නේ නැහැ හිතන් හිටියේ. විනාඩියක් ඉන්න අර 23 වෙනි කොටුවට ආපු එක පුතේ ඒක අපි ගෲප් එකට දාන්නම්. අපි එක්කෙනෙක්ගෙන් ඉල්ලලා ගෲප් එකට දාමු ටිකක් වැඩියෙන් කිව්වා එතන ටිකක්. අද ඒ නිසා ඒක ගෲප් එකට දාමු අපි ටක් ගාලා ඉවර කරමු නැත්නම් කට්ටිය නිදිමතේ හොම්ම නිදාගන්න. හරි ඒකින්ද ඒක පුතේ නෝට් එක ඒ පොඩි අර ප්‍රස්තාර ටිකේ 23 වෙනි පිටුවේ තියෙන ප්‍රස්තාරේ විස්තරයක් තමයි අපි කොටුවේ ඇතුලේ ලිව්වේ. ඒ නිසා ඒ කොටුව මම ෆොටෝ එකක් ගාලා දාන්න කියන්නම්. මේ ඒක බලලා ලියාගන්න. හරි නැත්තම් කට්ටිය නිදිනවා මෙතන. එතකොට මට යන්න වෙන්නේ නැහැ මෙතන නිදාගන්න. හරි ආන්තික පිරිවැය කිව්වේ මොකක්ද එන එක් ඒකකයක් අලුතින් ඉපදෙව්වොත් මුළු පිරිවැයට එකතු වෙන ප්‍රමාණය. පුතේ කෙටි කාලේ ස්ථාවර පිරිවැය වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අලුතින් එකතු වෙන පිරිවැය කියන්නේ මොකක්ද? විචල්්‍ය පිරිවැයේ වෙනස් වීම පෙන්වන්නේ මොකෙන්ද? ආන්තික පිරිවැය. දැන් ලියන්න අලුතින් රූලකින් මෙහෙම එතන තියෙනවා පොඩි ඉඩක් තියෙන්නේ. හරි වෙන පෑන් එකකින් ලියුවා නම් කැපිලා පෙනේ. අමතර භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම නිසා ස්ථාවර පිරිවැය වෙනස් නොවන බැවින්
අමතර භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම නිසා ස්ථාවර පිරිවැය වෙනස් නොවන බැවින් ආන්තික පිරිවැය මගින් පෙන්눔 කරන්නේ ආන්තික පිරිවැය මගින් පෙන්눔 කරන්නේ විචල්්‍ය පිරිවැයේ හටගන්නා වෙනස් වීම පමණි. විචල්්‍ය පිරිවැයේ හටගන්නා වෙනස් වීම පමණි. නම් highlight කරගන්න. ආන්තික පිරිවැය මගින් පෙන්눔 කරන්නේ මොකද්ද? විචල්්‍ය පිරිවැයේ හටගන්නා වෙනස් වීම. විචල්්‍ය පිරිවැයේ හටගන්නා වෙනස් වීම. එහෙනම් පුතේ ආන්තික පිරිවැය කියන එක ඔයා දැන් දන්නවා. එක ඒකකයක් අලුතින් ඒකකයක් නිෂ්පාදනය කිරීම නිසා මුළු පිරිවැයට එකතු වන ප්‍රමාණයත් ආන්තික පිරිවැයම පෙන්눔 කරන්නේ මොකද්ද? විචල්්‍ය පිරිවැයේ වෙනස් වීම. අපිට කියනවා ටියුට් එකේ මෙන්න මෙහෙම කතාවක්. මුළු පිරිවැයේ වෙනස නිමෙව්මේ වෙනසින් බෙදීමෙන් ආන්තික පිරිවැය ලැබෙනවලු. එහෙනම් පුතා ලියන්න ආන්තික පිරිවැය සමානයි මුළු පිරිවැයේ වෙනස බෙදීම නිමැව්මේ වෙනස හරි. එහෙනම් ඔන්න මතක තියාගන්න ආන්තික පිරිවැය හොයන්නේ කොහොමද? මුළු පිරිවැයේ වෙනස බෙදනවා නිමැව්මේ වෙනසින්. පුතේ උතන යට තියෙන පොඩි කොටුවේ දාගන්න ඔයා. මෙන්න මේක දාගන්න. MC සමානයි ඩෙල්ටා TC. ඔයා දන්නවා ඩෙල්ටා කියන්නේ වෙනස. නම් මුළු පිරිවැයේ වෙනස බෙදන්න මොකෙන්ද? නිමැව්මේ වෙනස. පොඩි කොටුවේ දාගන්න. පොයින්ට් එක කියනවා අපිට මෙන්න මෙහෙම එකක්. කෙටි කාලය තුල නිමැවුම වැඩි කරන විට ආන්තික පිරිවැය ක්‍රමයෙන් අඩු වී නැවතීලයි. අපෝ මේ කියන්නේ ඒකමනේ පුතේ. විචල්්‍ය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කිව්වේ ඕකමයි. සාමාන්‍ය මුළු පිරිවැය කිව්වෙත් ඕකමයි. සාමාන්‍ය අපි කියන ආන්තික පිරිවැය කියන්නේ ඒකම තමයි. මොකද්ද? ආන්තික පිරිවැය ක්‍රමයෙන් අඩු වෙලා ආය ඉහළ යනවලු. එහෙනම් මොන හැඩයක්ද තියෙන්නේ? U අකුරේ හැඩයක්. පුතා අඳගන්නේ නම් වක්‍රය ආන්තික පිරිවැය වක්‍රය. ඒකත් කොයි වගේ හැඩයක් දෙන්නේ? ඉංග්‍රීසි ඕඩියේ U අකුරේ හැඩයක්. Q බිඳුව මේ පැත්තට MC ගන්න. කොයි වගේ හැඩයක්ද? ඔන්න ඔහොම එකක්ලු MC වක්‍රය. තව මේකේ එනවා ගජ වැටික් තියෙනවා. තව වැඩ සෙල්ලම් දාන්න. ඒක අපි පස්සේ බලමු. දැනට මතක තියාගන්න ඉංග්‍රීසි ඕඩියේ U අකුර හැඩයක් එනවා කියන එක. එහෙනම් අද කරා කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයේ මුළු විචල්්‍ය පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය, මුළු පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය හා ආන්තික පිරිවැය. ඉතුරු ටික පුතේ
අපි ඊළඟ දවසේ කතා කරනවා. අපිට ඊළඟ දවසේ නම් ඉවර කරගන්න පුළුවන් වේවි. හරි. පුතේ වේගයෙන් කරා වගේ නෙමෙයි වාට අහුන්නේ නැත්තම් ඊළඟ මතක තියාගන්න ඊළඟ දවසේ අපිට මේ සාමාන්‍ය ස්ථාවර හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර තියෙන සම්බන්ධය හරි සාමාන්‍ය විචල්්‍ය සාමාන්‍ය ස්ථාවර පිරිවැය හා ආන්තික ඵලදාවන් අතර තියෙන සම්බන්ධය කියන සියලු කොටස් ටික අපි මේ ඊළඟ කොටසෙන් කතා කරනවා. දිගු කාලේ ඉතර නෑ පුතා. කාලය දිගු වුණාට අපිට කරන්න තියෙන පොඩි කොටසක් විතරයි. අපි ඊළඟ දවසේ හම්බෙමු. ඒ දින දවස බොහෝ විට සිකුරාදා හෝ සෙනසුරාදා හවස වේවි. ඒක මම බදාදා හවස 6ට තියෙන පන්තියේදී ඔබට කියනවා. දිනේ සහ වේලාව. එතකොට අපි මේ මාසේ මෙන්න මේ ටියුට් එක අපි කොහොම හරි 11 වෙනි ටියුට් එක අද කොහොම හරි ඉවර කරගන්නවා. පාඩ 4 වෙනි පාඩමේ එක කොටසක් ඔයාලට පුතා 25න් පස්සේ දිනේ කියන්නම් ටියුට් ටික ගන්න. සැපයුමේ ටියුට් එක හදලා ඉවරයි. මේකේ දෙවෙනි කොටස මේ ඔන්ලයින් ක්‍රමයට හදන ටියුට් එක නිසා එක දවසෙන් අවසන් කරගන්න පුළුවන්. ඒ මොනොත් පාට එකක් අවුලක් නෑ. එකක් ගන්න පුළුවන් වෙනදකොළ view එක. හරි. අපි බදාදා හවස 6ට හම්බෙමු. දැන් නිදා ගන්න, ඔතන නිදා ගන්නේ නැතුව කිව්වේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. ඒ හම්බෙනකන් ඔයාට පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න කියලා අපි කියනවා. ඊළඟ දවසේ හම්බෙනකොට අපි ඒක දවාලකට කරගමු.